ආයුබෝවන් සියලු දරුවන්ට සුබ දැසනක් හැමෝටම මම ඇහෙනවා ඇති හැමෝටම හරි සුබ දැසනක් හරි right එතකොට මේ අද පන්තිය තුලත් අපි සාකච්ඡා කරන්නේ මෙට්‍රික් සිතියම් වලම ඉතිරි වෙච්ච ටිකක් හරි දැන් ඔයාලා හිතන්න චුට්ටක් ඔයාලට MCQ මම දැන් 2500කට ආසන්න ප්‍රමාණයක් කතා කරලා තියෙනවා මේ පන්තිය ඇතුලේ. හරි. හැම දවසකම මේ රිවිෂන් එක පටන් ගන්න දැන් මා අවුරුද්දයි මාස 3ක් විතර වෙනවා. හැම දවසම MCQ 30 40ක් අපි කතා කරලා තියෙනවා. හරි. ඔයාලා දරුවෝ විභාගයට යන්න කලින් ඔය කතා කරපු හැම MCQ එකක්ම අනිවාර්යෙන් බලන්න. හරි. අනිවාර්යෙන් බලන්න. නැවත බලන්න ආයි කරන්න. මොකද ඔය ON ටිකක් තමයි විභාගයට එන්නේ. MCQ වල ලකුණු 40ම කොට දාගන්න. අනිවාර්යෙන් 40ම කොට දාගන්න. කොට දාගන්න පුළුවන්. අපි ඒ තරමට වැඩ කරලා තියෙනවා. හරි. අපි හැම පාඩමක්ම පිළිවෙලකට පාඩමෙන් පාඩම කරගෙන ආවා. හැම පාඩමකටම MCQ කතා කරා. හැම පාඩමකටම. අවම හැම එක පාඩමකින් MCQ අවම 60ක් 70ක් කතා කරා. සමහර පාඩම් වල MCQ 150 200 කතා කරා. බූරුප වගේ පාඩම් වල. හරි. දැන් සංචාර කර්මාන්තය වගේ නම් MCQ ගොඩක් හදන්න තැන් නැහැ. MCQ හදන්න තැන් නැහැ. ගොම්පාට MCQ මම හදන්නේ නැහැ. හරි. ඉතින් ගොම්පාට MCQ හදනවා නම් ඒකිනුත් MCQ 100ක් විතර හදත හැකියි. නමුත් මම ගොම්පාට MCQ හදන්නේ නැහැ. ඒ අර සාමාන්‍ය විභාගයට අහන්න පුළුවන් අවදානමක් තියෙන වර්ගයේ MCQ උපරිම පුළුවන් 50ක් වගේ හදන්න. ඊට වඩා හදන්න බෑ මේ පාඩමේ. හරි. එහෙම තියෙනවා ඉතින්. හරි. ඉතින් ඒ වගේ හැම පාඩමකින්ම අපි කරගෙන යනවා. දැන් අපිට තව MCQ කතා කරන් තියෙන්නේ ගෝලීකරණය, කලාපීය සංවිධානයයි මොකද්ද මේ ආකාර කර්මාන්තයනේ එච්චරයි. ගෝලීකරණය, ආකාර කර්මාන්ත, කලාපීය සංවිධාන කියන පාඩම් තුනෙන් විතරයි MCQ කරන් තියෙන්නේ. හරි. අනිත් පාඩම් සියල්ලක්ගෙම අපි MCQ කළා අවසానයි. හරි. ඒ නිසා ඔයාලට හොඳට වැඩ කරලා තියෙනවා අපි පන්තිය තුලේ බය නැතුව විභාගයට යන්න. බය නැතුව යන්න. රචනා ප්‍රශ්න හැම පාඩමකින්ම රචනා ප්‍රශ්න කතා කරලා තියෙනවා. මේ 13 දැන් අපිට කතා කරන් තියෙන ටික අරුණාම. හරි. ඒ ටිකත් අපි ඉස්සෙල් ඉක්මනට කතා කරමු. මාස 6ක වීඩියෝස් තියෙනවා පිටපස්සට වෙබ්සයිට් එකේ. මාස 6ක. ඒතර ඔයාලට ඒව ආයි බලන්න පුළුවන් ඕන. දැන් සංඛ්‍යානේ අමතකයි වගේ නම් සංඛ්‍යානේ අපි මම හිතන්නේ දවස් 4ක් 5ක්ම කරා සංඛ්‍යානේ. ඒ වීඩියෝ 5ක් විතර ඇති සංඛ්‍යානේ මේ වෙබ්සයිට් එකේ. 3ක් හෝ 4ක් ඇති අනිවාර්යෙන්. ඒතර ඒ ටික ආයි බලන්න ඕන. අමතක වෙලා නම්. මම ඔයාලගේ වීඩියෝ සයින් කරන්නේ නැහැ. දැන් 2022 ළමයි කියලා අයින් කරන්න වෙනවා. නමුත් ඔයාලගේ වීඩියෝ සයින් කරන්නේ නැත්තේ ඔයාලා විභාගයට යන්න ඉන්න ළමයි, අසරණ වෙච්ච ළමයි, සමහර දරුවෝ අපිත් එක්ක එකතු වෙලා මහා කාලයක් නැහැ. ඒගොල්ලන්ට මුල් ටික අල්ල ගන්න පුළුවන්. ඒ නිසා තමයි අයින් කරන්නේ නැත්තේ. හරි. ඒවා අනිවාර්යෙන් කොට දාගන්න. මේ chances ආයි වෙන කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. හරි. වගකීමෙන් කියන්නේ. අනිවාර්යෙන් කොට දාගන්න. ආයි බලලා ඒවා හරි. ඊළඟට දැන් අර සෙමිනාර් එකේ කතාවත් මම අනිවාර්යෙන් කරනවා. මම කිව්වා අර මහාචාර්යවරයෙක් ගෙනලා අපි වැදගත්ම පාඩම් ටික විභාගයට එන්නම අවදානමක් තියෙන පාඩම් ටික ආයෙත් මුල ඉඳලා ඒවට උත්තර ලියනකොට අරවට මේවට ගොඩක් දේවල් එක් සාකච්ඡාවක් යන්නේ එක. පාඩමක් ඉගැන්වීමක්වත් නෙමෙයි. ඒක නිකන් සෙමිනාර් එකක් වගේ සාකච්ඡාවක් යන්නේ. ඒක ගොඩක් වෙලාවට කරන්න පුළුවන් අපිට. දැන් විභාගය කල් ගිහින් ඉඳලා ලොකු පදපදයක් නැහැ. ලබන මාසේ හරි ඊළඟ මාසේ හරි වෙන්න හිමීට දාගෙන කරමු. හරි. ප්‍රොෆෙසර් පොඩ්ඩක් ෆ්‍රී වෙයි. කොහොමද ලබන මාසේ වෙනකොට මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩි එතුමාට හරි ඒව කරනවා අනිවාර්යෙන්. අනිත් එක මගේ ප්‍රශ්න පත්‍ර ටිකත් ඒ දණ්ඩ ප්‍රශ්න පත්‍ර ටික ඔක්කොම දැන් ඉස්සරහට ලැබෙනවා. ඒ දණ්ඩ 1 2 3 4 5ක් විතර ඔබට ලැබෙනවා. හැම සතිය ගානම ප්‍රශ්න පත්‍ර ලියන්න වෙයි ඉස්සරහට. ඉතින් ඒවට සූදානම් වෙන්න දැන් මෙච්චර කල් කරපුවා ටික ඒතර අපි දැන් මේ කතා කර ඉන්නේ සිතියම් විවරණයනේ. හැබැයි MCQ අපි තාම කතා කරන්නේ මොනවද? සංචාර කර්මාන්තය, ස්වභාවික උපද්‍රව, බියෝම මේ පැති වලින් තමයි අපි MCQ මේ දවස්වල කතා කරන්නේ. ඒ නිසා මම MCQ 30ක් විතර අරගෙන ආවා. 29ක් කොහෙ හැදුවා මම ඊයේ. ස්වභාවික උපද්‍රව ඒ වගේම බියෝම කියන පාඩම් දෙක අහුවෙන්න. පැහැදිලිද? දැන් මෙට්‍රික් සිතියම් වලට අදාළ MCQ කතා කළේ දැන්ට මාස 5කට විතර කලින්. නේද? MCQ මම හිතන්නේ 100කට වඩා කතා කරා. මෙට්‍රික් සිතියම් වලින් MCQ. ඉතින් ඒ මම හිතන්නේ එතකොට Mac 40 මම හිතන්නේ 20 ගණන් හෝ 30 ගණන් යන්නේ. මට මතක නැහැ හරියට. හරි. right එතකොට මේ පාඩමට යමු.
47 Mac 40 47 මේකේ ඊයේ රාත්‍රී තමයි මම මේ පේපර් එක හදලා දැම්මේ සමහර විට පෙන් කරගන්න සමහර නෙමෙයි ගොඩක් ළමයි පෙන් කරගන්න බැරි වෙන්නේ නැති මේ ඒ ළමයි දැනට වෙන කොලයක දාගෙන පස්සේ උත්තර ටික දාගන්න පුළුවන් නම් තනියෙන් කරන්න මේක හරි රයිට් එන්න පළවෙනි ප්‍රශ්නෙට කෝරියෝලිස් බලය නිර්මාණය වීමට හේතු වන්නේ කෝරියෝලිස් බලය නිර්මාණය වීමට හේතු වන්නේ අපි දන්නවා දරුවෝ කෝරියෝලිස් බලවේගය නිසා සුළං උත්තරාර්ධගෝලයේදී දක්ෂිණාර්ධගෝලයේදී වාමාවර්තවත් හැමීම සිද්ධ වෙනවා. හැබැයි මේ කෝරියෝලිස් බලය ඇති වෙන්නේ මොන හින්දාද කියන එක තාම ඔයගලන්ට අවබෝධයක් නැතුව ඇති. හරි. සමහර දරුවන්ට අවබෝධයක් ඇති තියරි පන්තියේ හරියට අහන් හිටපු කට්ටියට. මෙතන මොකක්ද දරුවෝ එන්නේ? කෝරියෝලිස් බලය නිර්මාණය වීමට හේතු. පෘථුවියේ ආනතිය. නෑ නේ පුතා. පෘථුවියේ ආනතිය බලපානවා ඍතු ભેදයට. සරත්වය ඍතු හතරක් ඇති වෙන්නේ විෂුවය දෙකයි නිවෘත්ති දෙකයි. ඒකට බලපානවා ආනතිය. හරි. පෘථුවි භ්‍රමණය අන්න ඒක ගන්න පුළුවන්. පෘථුවි භ්‍රමණය ඇත්තටම බලපානවා කෝරියෝලිස් බලවේගය නිර්මාණය වෙන්න. පිළිතුර එතකොට දෙක අනිත් දෙකත් නිකන් බලමු. අන්තර්නිවර්තන අභිසරණ කලාපයේ දෝලනයයි. නෑ. ලානිනා සංසිද්ධියයි. දැන් අන්තර්නිවර්තන අභිසරණ කලාපයේ දෝලනය බලපාන මොකටද? මෝසම් සුළං වලට. හරි. මෝසම් වැසි වලට මේක බලපානවා. මෝසම් වැසි මෝසම් සුළං දෙකටම. හරි. වැසි සුළං දෙකටම. දැන් ඔය මේ MCQ කතා කරනකොට ඕවා හරි වැදගත් දරුවෝ. තේරුණාද? පෘථුවිය ආනතිය බලපාන්නේ ඍතු ભેදයට. ඍතු ભેදය දිවා රාත්‍රී ඇති වෙන්න ඒවට. හරි. දිවා රාත්‍රියටත් මේ පෘථුවි භ්‍රමණයටත් බලපානවා. හරි. ඊළඟට ලානිනෝ සංසිද්ධිය බලපාන්නේ ඉතින් ඒක ඔබ දන්නවනේ. නියඟ ඇති වෙන්න ගන්නවත් ඇති වෙන්න. ගොඩබිම හා සාගරයේ මතු පිට තාපය වෙනස් වෙනවා. ඒවා දේශගුණ වෙනස් වෙනවා. හරි. ඒවා දේශගුණය තීරණය කරන සාධක. දේශගුණය තීරණය කරන සාධක. හරි. ඒක. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ මොකද්ද? කෝරියෝලිස් බලය නිර්මාණයට හේතු වන්නේ පෘථුවි භ්‍රමණය. පිළිතුර දෙක. right. ඊළඟට එන්න දෙවනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ හස්තකර්මාන්ත ස්ථානගත වීම තීරණය කරනු ලබන වඩා වැදගත් සාධක දෙක වන්නේ. උදා ලංකාවේ හස්තකර්මාන්තය තීරණය කරන වඩාත් වැදගත් සාධක දෙක. භූමිය අමුද්‍රව්‍ය, ශ්‍රමය අමුද්‍රව්‍ය, බලශක්තිය ප්‍රාග්ධනය, ප්‍රවාහනය ප්‍රාග්ධනය වෙළඳපොළ. පුතා හස්තකර්මාන්තයට ලොකු ප්‍රාග්ධනයක් ඕනද? නෑ නේ පුතා. හස්තකර්මාන්තයට මේක මේ පෙට්‍රෝරසායන නෙමෙයි. ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ස්ථානගත කරන්න වැඩිපුරම බලපාන සාධක දෙක තමයි එකක් ශ්‍රමය. අනිවාර්ය ශ්‍රමය තියෙන්න ඕන. මොකද හස්තකර්මාන්තය කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයේම ශ්‍රමය එපා අනිවාර්යයෙන්ම හස්ත නෙමේක. හරි. අමුද්‍රව්‍යයක් එපා පුතා අනිවාර්යෙන් නිෂ්පාදනය කරන්න. මොන කර්මාන්ත කරන්න ගියත් අමුද්‍රව්‍ය ඕන. සේවා සපයන කර්මාන්තයක් කියන්නේ ඒවා සේවා සපයන ආයතන මොන කර්මාන්ත ස්ථාපිත කරන්න ගියත් අමුද්‍රව්‍ය ඕන. ඒ නිසා මේකේ අපි මූලික වශයෙන් සලකනවා දෙක. එහෙනම් දෙකට පිළිතුර දෙක. දෙවෙනි එකට පිළිතුර දෙක. ශ්‍රමය සහ අමුද්‍රව්‍ය. මේක පාස් පේපර්ස් ප්‍රශ්නයක් දරුවෝ හොඳේ. 3 ඊසානදික ඕස්ට්‍රේලියානු වෙරළාසිතව හටගන්නා නිවර්තනික කුණාටු හඳුන්වන්නේ කුමන නමකින්ද? ඊසානදික ඕස්ට්‍රේලියානු වෙරළාසිතව හටගන්නා නිවර්තනික කුණාටු හඳුන්වන්නේ කුමන නමකින්ද? පුතේ මේ මොකක්ද ඒකට කියන නම? හරිකේන්, ටයිෆූන්, විලිවිලිස්, සුලිසුලම්, බැගියෝ. ඕස්ට්‍රේලියාව ආශ්‍රිතව ඇති වෙන සුලිසුලම් නැත්නම් මේ වාසුලි තත්වයන් වලට අපි කියන නම මොකක්ද? විලිවිලිස්. නේද? විලිවිලිස්. එහෙනම් පිළිතුර 3. දැන් මට අනිත් ඒවාත් කියන්න ටයිෆෝන් චීන ජපාන් මුහුදු ආශ්‍රිතවනේ. චීන ජපාන් මුහුදු ආශ්‍රිතව. හරි. ඊළඟ බැගියෝ කොහෙද දරුවෝ? කියන්න බලන්න ඕගොල්ලෝ. බැගියෝ කියලා කියන්නේ කොයි හරි? පිලිපීනේ ආශ්‍රිතව. හොඳයි. හරි. ඊළඟට හරිකේන් කියන්නේ කොහෙද?
Caribbean රූප කියන්න බලන්න ඇහෙන්නේ. Caribbean මුහුදවට කලාප කැරිබියන් නෙමෙයි කොහෙද? කැරිබියන් කියන්න පුළුවන්. මොකද්ද? හරියටම ගත්තොත් ඇට්ලාන්ටික් සාගරය. අට්ලාන්ටික් සාගරය. අට්ලාන්ටික් සාගරය. ඔය කැරිබියන් ආශ්‍රිත ඇතිවීමට වැඩිපුර කියන්නේ ටෝනාඩෝ කියලා. හරි? අට්ලාන්ටික් සාගරය. සුලිසුලන් කියන්නේ කොහෙද? ඉන්දියන් සාගරයනේ. තව නමක් තියෙනවා මොකද්ද? ඉන්දියන් සාගරයේදී. කච්චා. සයික්ලෝන් කියලා කියනවා ඉන්දියන් සාගරයේ ආශ්‍රිතව. සුලිසුලන් එහෙම නැත්නම් සයික්ලෝන්. right ඉතින් ඕවා මෙතනින් MCQ එකක් එන්න පුළුවන් පුතා. දැන් බලන්න මෙතන MCQ 5ක 6ක දේවල් මම මෙතන කතා කරා. පැහැදිලි? right. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. එහෙනම් මේකට පිළිතුර වෙන්නේ කීයද? 3. 4 සෞම්‍ය කලාපීය වනාන්තර ආශ්‍රිතව දැකිය නොහැකි සාංක විශේෂයක් වන්නේ. පුතා සෞම්‍ය කලාපීය වනාන්තර ආශ්‍රිතව දකින්න බැරි එකක් අහන්නේ. ඕක් සෞම්‍ය කලාපීය වනාන්තරවල තියෙනවා. බීච් තියෙනවා. බර්ච් තියෙන සාංකයක්. චෙස්නට් තියෙනවා. ඇකේෂියා නැහැ. ඇකේෂියා තියෙන්නේ කොහෙද? සවනා කියලා ගමු. හරි. සවනා. තව එකක් තියෙනවා සවනාවල. මොකක්ද ඒ? බයෝබැබ් ශාකයක් මේකේ තියෙනවා. එහෙනම් මේකේ පිළිතුර 4. හරි. ඊළඟට 5 සෞම්‍ය කලාපීය වනාන්තර බියෝමයක දැකිය හැකි පොදු ලක්ෂණයක් නොවන්නේ. උදා සෞම්‍ය කලාපීය වනාන්තර බියෝමයක දකින්න පුළුවන් පොදු ලක්ෂණයක්. ඉහළ වර්ෂාපතනය, ඉහළ ආර්ද්‍රතාවය පොදු ලක්ෂණයක් නොවන එක අහන්නේ. ඉහළ වර්ෂාපතනය හරි. ඉහළ ආර්ද්‍රතාවය හරි. ඍතු භේදය හරි. පතනශීලී වෘක්ෂයන් පැවතීම හරි. වර්ෂයේ පුරාම පැතුරුණු වර්ෂාපතනය. පුතා ඒක ගන්න පුළුවන්ද? වර්ෂයේ පුරාම පැතුරුණු වර්ෂාපතනයක් තියනවාද මෙහි? නිවර්තන වැසි වනාන්තර වලට මේක හරි. නමුත් සෞම්‍ය කලාපීය වනාන්තරවල පැහැදිලි ඍතු භේදයක් තියෙනකොට මේ ඍතු භේදයක් තියෙනවා නම් වසර පුරාම පැතිරිච්ච වර්ෂාපතනයක් තියෙන විදිහක් නැහැ. දැන් නිවර්තන වැසි වනාන්තරවල ඍතු භේදයක් නැහැනේ. හැමදාම වහිනවා. හරි. වියලි ඍතුව එහෙම මගුලක් නැහැ. හැමදාම තෙත් පිට තියෙන හැමදාම වහිනවා. නමුත් මේ සෞම්‍ය කලාපීය වනාන්තරවල ලැබෙනවා. ඉතින් වැසි ලැබෙන සහ වැසි නොලැබෙන කියලා ඍතු දෙකක් තියෙනවා මේකේ සෞම්‍ය කලාපීය වනාන්තරවල. right එහෙනම් පිළිතුර 5. පිළිතුර 5. ඊළඟට 6 වෙනි එක මේවා සුපිරි ප්‍රශ්න දරුවෝද? මධ්‍යදර්ශී ව්‍යෝමයාශ්‍රිතව දැකිය නොහැකි සාංක වර්ගයක් වනුයේ. පුතා මධ්‍යදර්ශී ව්‍යෝමය ආශ්‍රිතව දකින්න බැරි ලක්ෂණයක්. මොකද්ද පුතා? මට කියන්න බලන්න. මොකද්ද මධ්‍යදර්ශී මෙතන තියෙන පිළිතුර අතරේ? මෙතන තියෙන පිළිතුර අයන්වුඩ් හරි. දේවදාර හරි. රොස්මරි හරි. ලැවෙන්ඩර් හරි. ඔලිව් හරි. අයන්වුඩ් තියෙන්නේ කොහෙද? නිවර්තන වැසි වනාන්තරවලනේ. නිවර්තන වැසි වනාන්තරවල තමයි අයන්වුඩ් තියෙන්නේ. එහෙනම් මේක ගන්න බෑ. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. නිවර්තනික කලාපීය තෘණ භූමියක් නොවන්නේ. පුතා නිවර්තනික කලාපීය තෘණ භූමියක් නොවන්නේ. සවනා හරි. කැම්පෝස් හරි. නිවර්තනික තෘණ භූමිය. අපි ලෝකේ තෘණ භූමි කොටස් දෙකකට බෙදනවා. නිවර්තනික තෘණ භූමි සහ සෞම්‍ය කලාපීය තෘණ භූමි. ඒතර නිවර්තන තෘණ භූමි සවනා හරි. කැම්පෝස් හරි. ලානෝස් හරි. ඒක නිවර්තනික තෘණ භූමියක්. ටැන්සානියාවේ සරන්ගිටි ජාතික උද්‍යානයේ හරි. ඒක නිවර්තනික තෘණ භූමියක්. හැබැයි ස්ටෙප්ස් කියන්නේ රුසියාවේ තියෙන්නේ ඒක සෞම්‍ය කලාපීය තෘණ භූමියක්. මේක සෞම්‍ය කලාපීය. ඒක නිවර්තනික නෙමෙයි. හරි. තව මොනවද සෞම්‍ය කලාපීය තෘණ භූමිය? රුසියාවේ ස්ටෙප්ස් එනවා. ඕස්ට්‍රේලියාවේ ඩවුන්ස් එනවා. අප්‍රිකාවේ වෙල්ට් එනවා. හරි. ඊළඟට තව කියන්න බලන්න. ඇමරිකාවේ ප්‍රේරීස්. ඇම්පාස් එනවා. උතුරු ඇමරිකාවේ ප්‍රේරීස් එනවා. ඒව ඔක්කොම මොනවද? සෞම්‍ය කලාපීය තෘණ භූමි. මොනවද? ප්‍රේරීස්, දකුණු ඇමරිකාවේ පැම්පාස්, ඊළඟට අප්‍රිකාවේ වෙල්ට්, රුසියාවේ ස්ටෙප්ස්, ඕස්ට්‍රේලියාවේ ඩවුන්ස්.
ඔය ඔක්කොම මොනවද? සෞම්‍ය කලාපික තෘණ භූමි. මේ තියෙන ඒවා නිවර්තනික තෘණ භූමි. පැහැදිලි නේ පුතා? එතනින් බලන්න ප්‍රශ්න කොච්චර හැදෙන්න පුළුවන්ද කියලා විභාගෙට. ප්‍රශ්න කීයක් නම් හැදෙන්න පුළුවන්ද? ඉතින් වැඩේ තියෙන MCQ ගාන නෙමෙයි. අපි MCQ එකක් ඇතුලේ ඒකෙන් හැදෙන්න පුළුවන් තව තව දේවල් කතා කරලා ළමයට අවබෝධයක් දෙන එකයි වෙන්න ඕන. නැතුව MCQ ප්‍රමාණය සංඛ්‍යාව නෙමෙයි. දැන් අපි සමහරව MCQ පොත් දැකලා තියෙනවා. මේ ඒක දරුවෝ ඒ MCQ ජීවිතේට විභාගෙට එන්නේ නැහැ. මම ඔයගලන්ට මීට කලිනුත් කියලා දෙන්න තියෙනවා. ජීවිතේට එයි කියලා හිතන්නවත් බෑ. ඒ කියන්නේ අර MCQ පොතේ MCQ සංඛ්‍යාව වැඩි කරගන්න ඕන කමට හදපු MCQ මිසක් කිසිම ගුණාත්මකතාවයක් නැහැ. හරි. ඉතින් ඒවෙන් වෙන්නේ ළමයින්ගේ මනස අවුල් වෙනවා. ඒව බලන්න ගියාම ඇයි දෙයනේ ප්‍රතිශත ඉඳන් අහලා. හරි. අර ටීචර් ගයිඩ් එකේ තියෙන ඒවා ඔක්කොම ටීචර් ගයිඩ් එකේ මොකක් හරි එකක් දාලා තිබුණොත් එම අංශ තුනකට බෙදේ කියලා ඒක අහනවා අංශ කීයක්ද කියලා. හරි. ඒ වගේ ගොම්පාත් ප්‍රශ්න හදලා MCQ පොත් හදන කට්ටිය ඉන්නවා. ඊළඟට මේ අතරින් ලෝකයේ ඕනෑම කලාපයක සිදුවිය හැකි උපද්‍රවයක් වන්නේ. පුතා ලෝකයේ ඕනෑම කලාපයක සිදුවෙන්න පුළුවන් උපද්‍රවයක්. යමහල් විදාහරණය ඕනෑම කලාපයක වෙන්නේ නැහනේ. එහෙනම් මේක ගන්න බෑ. සුනාමි ඕනෑම කලාපයක වෙන්නේ නැහැ. හිමකඳු කඩා වැටීම හැම කලාපයකම වෙන්නේ නැහැ. හිමකඳු තියෙන්නේ බෑ කඩන් වැටෙන්නේ. නායයමුත් හැමතැනම වෙන්නේ නැහැ. සුලිසුලන් නම් ගොඩාක් තැන්වල ඇති වෙනවා. ඒක ද්‍රවක ප්‍රදේශ වලට ගියත් හිම කුණාටු තියෙනවා. කාන්තාර වලට ගියත් වැලි කුණාටු තියෙනවා. හරි. නිකන් අපේ නිවර්තන වැසි වනාන්තර ඒ ආශ්‍රිතව ගියත් සුලිසුලන් තියෙනවා. ඉතින් කොහේ ලෝකේ කොහේ ගියත් සුලි කුණාටු සුලිසුලන් කියන ඒවා කුලක කියන එක අපිට අහු වෙන උපද්‍රවයක්. හරි. රයිට්. එහෙනම් පහ අපිට ගන්න වෙනවා මේකේ පිළිතුර විදියට. ඊට පස්සේ 9 වෙනි එක කැරිබියානු මුහුදවට ඇතිවන සුලිසුලන් හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද? කැරිබියානු මුහුදවට ඇතිවන සුලිසුලන් හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද? මොකද්ද පුතේ නම? කැරිබියානු මුහුදවට ඔන්න දැන් තියෙන වලක වුණ එක. මීට කලින් තමයි කිව්වා මේ කැරිබියානු මුහුදවට මොකක්ද දරුවෝ? ටෝනාඩෝනේ. ටොනේඩෝ. කැරිබියානු මුහුදවට ඇති වෙනකොට අපි ඒවට කියනවා ටොනේඩෝ කියලා. පිළිතුර 4. 9ට 4. විලිවිලේස් කියන්නේ ඕස්ට්‍රේලියාව ආශ්‍රිත හරිකේන් ඇට්ලාන්ටික් සාගරයේ බැගියෝ පිලිපීනය විලිවිලේස් කියලා ආයෙත් තියෙනවා මේක කපලා දාන්න වෙන එකක් ලියාගන්න එතනට. හරි. ඒක ඕනෙත් නෑ ලියා ගන්න. පිළිතුර තියෙන නිසා 10. නියගේ ආපදාවක් බවට පත්වීමට හේතු වන කරුණු පමණක් ඇතුළත් පිළිතුර වන්නේ. පුතා නියගේ දැන් මේක සුපිරි ප්‍රශ්න. මම ඊයර 11 12 වෙනකම් නිදි මරාගෙන හැදුවේ මේ ප්‍රශ්න. හරි. 11 මම හිතා 10:45 11 වෙනකම් විතර හැදුවා. නියගේ ආපදාවක් බවට පත්වීමට හේතු වන කරුණු පමණක් ඇතුළත් පිළිතුර. අධික භූගත ජල පරිභෝජනය, අක්‍රමවත් භෝග වගාව, ජල ගබඩා පවත්වාගෙන නොයෑම. ඒක ගන්න පුළුවන් නේ පුතා. අධික භූගත ජල පරිභෝජනයෙන් නියගේ ආපදාවක් බවට පත් වෙන්න පුළුවන්. අක්‍රමවත් භෝග වගාව කියලා අදහස් වෙන්නේ මේ ජලය වැඩිපුර පරිභෝජනය කරන භෝග. දැන් නියගේ තියෙන තැනක වැඩිපුර ජලය පරිභෝජනය කරන වගාවක් කරනවා. එතකොට නියගේ කියනක ආපදාව බවට පත්වීමේ තීව්‍ර වේගය වැඩි වෙනවා. පැහැදිලි මං කියන කතාව. රයිට්. එහෙනම් පිළිතුර පළවෙනි එක හරි. නමුත් අපි යන්නේ නැහැ පිළිතුරට අනිත් ඒවා කියවලා බලනවා. අක්‍රමවත් ජල පරිභෝජනය භූගත ජලය භාවිත නොකිරීම අක්‍රමවත් භෝග වගාව. උත භූගත ජලය භාවිත නොකිරීම කෙනෙක් ගන්න බෑනේ කොහොමද? වනාන්තර විනාශ කිරීම, මතුපිට ජල දූෂණය, මතුපිට ජලය භාවිත නොකිරීම. නෑ එකක් ගන්න බෑ. භෝග වගාව, වනාන්තර විනාශ කිරීම, ජල සංරක්ෂණය. ජල සංරක්ෂණයේ නියගේ ආපදාව බවට පත්වීමට හේතුවක් වෙන්නේ නැහැ නේ දරුවෝ. එහෙනම් ඒක ගන්නත් බෑ. නැවත වන වගාව, අධික භූගත ජල පරිභෝජනය, ජලය ගබඩා නොකිරීම. නැවත වන වගාව කියන එක නියගේ ආපදාව බවට පත් වෙන්න හේතුවක්ද? නෑ නේද? නියගේ ආපදාව බවට පත්වීම වළක්ව ගන්න පුළුවන් එකක් තමයි නැවත වන වගාව කියන්නේ. එහෙනම් ඒක ගන්නත් බෑ. එහෙනම් පිළිතුර වෙන්නේ කොහොමත් එක මේකේ. හරි. පිළිතුර 1. මේවා වැරදි. දැන් මේ වගේ ටිකක් කියවන්න එන ප්‍රශ්න විභාගෙට යන්නේ. ඒ කියන්නේ ළමයාට පොඩ්ඩක් කියවන්න පුරු කරන්න. දැන් සමහර වෙලාවට ඔය දැන් අර MCQ පොත්වල නම් එහෙම කියවන්න පුළුවන් ප්‍රශ්න නෑ නිකන් මේ වර්ෂ ප්‍රතිශත එහෙමම හදලා තියෙන්නේ. නේද? ඒක සාමාන්‍ය කියවන්න පුළුවන් ලොකු ප්‍රශ්න හැදෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා මේ සැරේ. හරි. ඒ ළමයාට කියවන්න. හරි. රයිට්. ඊළඟට මොකද මේ සැරේ අනිවාර්යෙන් පේපර් එක අමාරු වෙනවා.
සාමාන්‍ය අකුණු පහරක ධාරාව සහ වෝල්ටීයතාවයේ නිවැරදි පිළිවෙලින් දැක්වෙන්නේ. සාමාන්‍ය අකුණු පහරක ධාරාව සහ වෝල්ටීයතාවය. පුතා ධාරාව සාමාන්‍යයෙන් මේ ඇම්පියර් කීයද? 2000ද 2500ද? ධාරාව 2500. 2500යි. වෝල්ටීයතාවය දැන් කොහොම පිළිතුර ඇවිල්ලා මිලියන 100යි. නේ? මේක ඇවිල්ලා ඔයගලගේ සිලබස් එකේ තියෙන එක. සාමාන්‍ය අකුණු පහරක හරි. ඇම්පියර් 2500 වොට් මිලියන 100ක ප්‍රමාණයක් තමයි එන්නේ. දෙකයි. පිළිතුර දෙක. අනිත් ඒවා වැරදි. ඊළඟට 12 වෙනි ප්‍රශ්නය නිවර්තනික වර්ෂා වනාන්තරයක දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ. වසර පුරා ඒකාකාරී ඉහළ උෂ්ණත්වය. ඒක හරිනේ පුතා. නිවර්තනික වර්ෂාව. වසර පුරා ඒකාකාරී ඉහළ වර්ෂාපතන කියලා හදාගන්න මේ. මගේ වැරදිලා ටයිප් වෙලා තියෙනවා. ඉහළ වර්ෂාපතන කියලා හදාගන්න. වසර පුරා ඒකාකාරී ඉහළ වර්ෂාපතන ඒකත් හරි. ඉහළ ආර්ද්‍රතාවය ඒකත් හරි නේද දරු? වැස්ස වැඩි කියන්නේ හොඳ ආර්ද්‍රතාවයක් තියෙනවා. අනිත් උෂ්ණතාව වැස්ම වැඩි. වැඩිපුර උත්සේදනය වෙනවා, වැඩිපුර ජල වාෂ්ප වායු වලට එකතු වෙනවා. ඒ නිසා ආර්ද්‍රතාවය ඉහළයි. ස්තරායනය ඒකත් හරි. ස්තරායනයක් තියෙනවා දරු නෙරුවියන්, උපවියන් නේද? තියෙනවා. ඊළඟට පත්‍රපතනය. පුතා පත්‍රපතනය වෙනවද නිවර්තන වැසි වනාන්තරවල? නෑ නේ පුතා සාක සදාහරිතයි නේද? හැමදාම කොළ පැහැෙන් තියෙනවනේ පුතා. ඒ කියන්නේ පත්‍රපතනය වීමක් වෙන්නේ නැහැ නේද? කාලයකට වැටිලා කාලයකට හැදිලා. හරි. එහෙම වෙනවා වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල. සෞම්‍ය කලාපික වනාන්තරවල එහෙම වෙනවා. හැබැයි නිවර්තන වැසි වනාන්තරවල පත්‍රපතනය කියන එක වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි. 5. right. ඊළඟට 13 මේවා සුපිරි ප්‍රශ්න. නිවර්තන වර්ෂා වනාන්තරවල දැකිය හැකි සපුෂ්පික ශාක යන. උදා සපුෂ්පික ශාක වලින් 50කට වඩා තියෙන නිවර්තනික වැසි වනාන්තරවල. ලෝකයේ තියෙන සපුෂ්පික ශාක වර්ග ගත්තා. එතකොට මේ සපුෂ්පික ශාක කියන්නේ මොනවද? මල් හට ගන්නා ශාක. ඇත්තටම සපුෂ්පික ශාක කියන්නේ මල් හට ගන්නා ශාක. හරි. කඳෙහි මල් හට ගන්නා ශාක. ඒ කියන්නේ ස්කන්ධ පුෂ්පීයතාවය. ඒකට අපි වෙනම නමක් කියනවා ස්කන්ධ පුෂ්පීයතාවය. ස්කන්ධ පුෂ්පීයතාවය. හරි. 14 වෙනි ප්‍රශ්නය මධ්‍යධර්ණී ව්‍යෝමය සම්බන්ධව සාවද්‍ය ප්‍රකාශය වන්නේ. පුතා මධ්‍යධර්ණී ව්‍යෝමය සම්බන්ධ සාවද්‍යයක වැරදි එක අහන්නේ. මොකද්ද දරුවෝ? උණුසුම් වියලි ගිම්හානයකින් යුක්තය. වැසි සහිත සීත කාල වලින් යුක්තය. හරි. ආන්තික දේශගුණික තත්වයන් අවමය. වැසි ලැබෙන ගිම්හානයක් ඇත. ඉහළ මට්ටමේ ඒකදේශීකතාවයක් ඇත. පුතා මේ ප්‍රශ්න වලට තේරෙනවනේ පායි සුපිරි ප්‍රශ්න කියලා. හරි. මේ වගේ තමයි භාගයට අහන්නේ. මධ්‍යධර්ණී ව්‍යෝමය සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය. උණුසුම් වියලි ගිම්හානයකින් යුක්තය. ඒක හරි. ගිම්හානයේ උණුසුම් වියලි. ගිම්හානයේ වැස ලැබෙන්නේ නැහැ අතර මධ්‍යධර්ණී ව්‍යෝමය. වැසි සහිත සීත කාල වලින් යුක්තය. ඔව්. වැසි ලැබෙන සීත කාලයක් තියෙනවා. ආන්තික දේශගුණික තත්වයන් අවමය. ඔව්. ආන්තික දේශගුණික තත්වයන් තියෙන්නේ කාන්තාරවල අනිත් පැත්තෙන් තුන්දරාවල. පයිගාවලක් තියෙනවා. මේකේ ආන්තික දේශගුණික තත්වයන් නැහැ. ආන්තික කියන්නේ සාමාන්‍ය තත්ත්වවලට වඩා ගොඩාක් වෙනස්. ඒ කියන්නේ අධික උණුසුමක් එක්ක අධික සීතලක්. ඒක තමයි ආන්තිකයි කියන්නේ. සාමාන්‍ය තත්ත්වවලට වඩා හොඳටම වෙනස්. වැසි ලැබෙන ගිම්හානයක් ඇත. අන්න ඒක චුට්ටක් අවුල් නේ පුතේ. ගිම්හානයේ වැසි ලැබෙනවද? නෑ. ගිම්හානය උණුසුම් වියලි ගිම්හානයක් තියෙන. වියලි කියන්නේ වැස්ස ලැබෙන්නේ නැහැ. තෙතමනයක් නැහැ. එහෙනම් වැසි ලැබෙන ගිම්හානයක් නැහැ. වැස්ස ලැබෙන්නේ සිසිරේ. එහෙනම් පිළිතුර 4. දැන් පේනවනේ මේ සුපිරි ප්‍රශ්න කියලා. පිළිතුර 4. ඉහළ මට්ටමේ ඒකදේශීකතාවයක් ඇත. ඒක හරි. ඒකදේශීකතාවයක් කියන්නේ ගොඩක් වෙලාවට ඒ ආවේනික වෙච්ච සාක මේ ප්‍රජාවක් ඒකට ඉන්නවා. ඒ ව්‍යෝමයට ආවේනික වෙච්ච. right. ඒකදේශීකතාවයක් තියෙනවා. ටයිගා ව්‍යෝමය හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය වන්නේ. පුතා ටයිගා සම්බන්ධ වැරදි එක අහන්නේ. ටයිගාවල. පයින් ස්ප්‍රූස් වැනි සාක සහිත කේතුදර වනාන්තර ලක්ෂණ වලින් හෙබි ව්‍යෝමයකි. හරියට හරි. ගන්න පුළුවන්. පෘථුවිය මතුපිට භූමියෙන් 17ක් පමණ වැඩි භූමි ප්‍රදේශයක් ආවරණය වේ. එකක් හරිනේ. පෘථුවිය මතුපිට භූමියෙන් 17ක් විතර අයිති වෙනවා. එකක් හරි. අතර වැඩි භූමියක් අයිති වෙනවා. කාන්තාර හැරුණාම මම හිතන්නේ දෙවෙනි විශාලතම ව්‍යෝමය මේක. කාන්තාරයි මේ සරණ ඇරුණාම
ඉතාමත් දිගු සීතල සිසිරයක් ඇත. එකක් ගන්න පුළුවන් නේ. ඉතාමත් දිගු සීතල සිසිරයක් ඇත. විශාලතම ටයිගා වනාන්තර රුසියාව සහ කැනඩාව ආශ්‍රිතව දැකිය හැකිය. ඔව් හරින පුතා අර ලොකු පටියක් නේ තියෙන්නේ ටයිගාවල. උතුරු අර්ධගෝලයේ විතරක් තියෙන බියෝමේනේ මේක. මේක දකුණු අර්ධගෝලයේ නෑ. උතුරු අර්ධගෝලයේ පමණයි මේ බියෝමිය ව්‍යාප්ත වෙන්නේ. පටියක්. ඒ ඍතුමය වෙනස්කම් අනුව උෂ්ණත්වයේ කැපී පෙනෙන වෙනස්කම් හඳුනාගත නොහැකි කිය. පුතා ඒක වැරදි. පුතා ඍතුමය වෙනස්කම් අනුව උෂ්ණත්වයේ කැපී පෙනෙන වෙනස්කම් තියෙනවා. ඒ ඍතු වෙනස් වෙන උෂ්ණත්වයේ පැහැදිලිව උච්චාවචනය වෙනවා. මේකේ පැහැදිලිව ඍතු ભેදයක් තියෙනවා මේ බියෝමේ. ඒ ඍතු වෙනස් වෙනකොට උෂ්ණත්වය වෙනස් වෙනවා. සමහරට රින දක්වා උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා සෙල්සියස් 20 ගණන් වලට වෙනස් වෙනවා. ඒ නිසා විචලනයක් නැහැ කියලා කියන්න බෑ. එහෙනම් පිළිතුර 5 වැරදි. 15ට 5. 15ට 5. ඊළඟට එන්න 16 වෙනි එක පහත දක්වන උපද්‍රව අතුරෙන් ඇතිවීම හා හානිය වැඩිවීම කෙරෙහි මානව කටයුතු වැඩි වශයෙන්ම බලපාන උපද්‍රවය වන්නේ. පහත දක්වන උපද්‍රව අතුරෙන් ඇතිවීම හා හානිය වැඩිවීම කෙරෙහි මෙන්න ඉරක් ගහගන්න. ඇතිවීම සහ හානිය වැඩිවීම කෙරෙහි මානව කටයුතු වැඩි වශයෙන්ම බලපාන්නේ. පහත දක්වන උපද්‍රව අතුරින් ඇතිවීම සහ හානිය වැඩිවීම කෙරෙහි මානව කටයුතු වැඩි වශයෙන් බලපාන උපද්‍රවය වන්නේ. මොකද පුතා? මානව කටයුතු වැඩි වශයෙන් බලපාන්නේ ගම් වතුර උපද්‍රවය, සුනාමි උපද්‍රවය, ලැබුගිනි උපද්‍රවය, නායම් උපද්‍රවය, නියඟු උපද්‍රවය. පුතා ඇතිවීමටයි ඒකේ හානිය වැඩි වෙන්නයි. දැන් සුනාමි ඇති වෙන්න මානව කටයුතු බලපාන්නේ නැහැනේ. හානිය වැඩි වෙන්න යම් පාකරින් බලපානවා. නියඟ ඇති වෙන්න මානව කටයුතු බලපානවා. නමුත් ඒකට තවත් පැති බලපානවානේ. හරි. ලැබුගිනි මානව කටයුතු නිසාම ඇති වෙන එකක්වත් නෙමෙයිනේ. හරි. එක්ක මේකේ ඉන්නේ නායය. එහෙම නැත්නම් ගම් වතුර එන්නේ. අපිට මේ දෙක එකක් තෝරගන්න එක ටිකක් අමාරුයි. අපි පොඩ්ඩක් මෙහෙම හිතන්න. දැන් ඇතිවීම සහ හානිය වැඩිවීම කෙරෙහි මානව කටයුතු වැඩි වශයෙන්ම දායක වන. අපිට නායයන් ගන්නත් පුළුවන් මේකට. ගම් වතුර ගන්නත් පුළුවන්. ඇත්තටම දෙකම ගන්න පුළුවන්. හරි. නමුත් අපිට වඩාත්ම ගැළපෙන එක ගන්නද මේ තෝරගන්න සිද්ධ වෙනවා. වඩාත්ම ගැළපෙන එක. අපි බලමු ඇතිවීමට බලපාන සාපේක්ෂ. ගම් වතුර ඇති වෙන්න බලපාන්නේ අධික වර්ෂාපතනිය. නායයන් ඇති වෙන්න බලපාන්නේ අධික වර්ෂාපතනිය. ඒ වගේම බෑවුම. හරි. ඒ වගේම මානව කටයුතු එතනට බලපානවා. හරි. ඊළඟට හානිය වැඩිවීම කෙරෙහි නායයන් වල හානිය වැඩි වෙන්නේම මිනිසුන්ගේ මානව කටයුතු නිසා. නායයන්ක් දැන් මෙහෙම හිතන්නකෝ. නායයන් ඇති වෙන්නේ කඳුකර ප්‍රදේශවල විතරයි. මිනිස්සු කඳුවල ගෙවල් හැදුවොත් නායයන්ගේ හානියක් වෙන්නේ. මිනිස්සු කඳුවල වගා බිමක් ආරම්භ කළොත් නේ නායයන් වල හානියක් ඇති වෙන්නේ. ඉතින් ඒකම ගන්න පුළුවන් මේකටත්. ගම් වතුර පහත් බිම් වල ඇති වෙන්නේ. මිනිස්සු පහත් බිම් වල ගෙවල් හැදුවොත් නේ යට වෙන්නේ. ඒකම මේකට ගන්නත් පුළුවන්. හරි. මිනිස්සු පහත් බිම් වල වගා බිම් කළොත් නේ යට වෙන්නේ. නොකළොත් යට වෙන්නේ නැහැ නේ. ඒතර මිනිස්සු හින්දානේ ඒකේ හානිය වැඩි වෙන්නේ. දෙකම හරි. හරි. නමුත් මේකේ වඩාත්ම බලපාන සාධකයේ විදිහට අපිට ගන්න වෙනවා ඇතිවීම හානිය වැඩිවීම කෙරෙහි නායයන් උපද්‍රවය. ගම් වතුරටත් වඩා මේවා ගන්න වෙනවා. මේකත් හරියා විභාගයේදී මේක නැතුව ආවොත් මේක අනිවාර්යෙන් හරි. මේක නැතුව ආවොත් මේක හරි. තේරුණාද? නමුත් මෙතන මම තෝරනවා නායයන් කියන එක ගම් වතුරට වඩා ඇතිවීමටයි හානිය වැඩි වෙන්නයි මානව කටයුතු බලපාන්නේ. ගම් වතුරටත් වඩා. right? හරි. ඊළඟට 17 ලැබුගිනි සම්බන්ධ සාවද්ද ප්‍රකාශය වන්නේ. ලැබුගිනි සම්බන්ධ සාවද්ද වැරදි එක. ස්වභාවික හෝ මානව ක්‍රියාකාරීත්වය නිසා ඇති වේ. ඒක හරි. මේ පුතා. ලැබුගිනි ඇති වෙන්නේ ස්වභාවික ක්‍රියාවලිත් බලපානවා මානව ක්‍රියාවලිත් බලපානවා. වනාන්තරයේ වියලි ගස් එකට ඇතිල්ලීමෙන් ලැබුගිනි ඇති වේ. ඒකත් හරි. අකුණුසර වැදීමෙන් ලැබුගිනි ඇති විය හැකියි. ඔව් ඒකත් හරි. ගන්න පුළුවන්. හරි. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇමරිකාක්ස් ජනපදයේ කැලිෆෝනියා වාසිතේ බහුලය. ඔව් අනිවාර්යයෙන්. මේ ප්‍රදේශවල වැඩිපුර තියෙනවා. ස්වභාවික සාධක නිසා පමණක් වනාන්තර ප්‍රදේශවල ඇතිවන ගිනි ගැනීම් වේ. පුතා ඒක ගන්න බෑ. ස්වභාවික සාධක නිසා පමණක් ලැබුගිනි ඇති වෙන්නේ නැහැ.
මානව සාධකත් බලපාන මිනිස්සෙක් කියලා සිගරට් එකක් බීලා ඉවරලා ඒකේ ෆිල්ටරේ මේ සිගරට් කොටේ දාලා ඇවිල්ලා ඒකින් ලැබුගින්නක් ඇති වුණා. ඒක මානව ජන්‍ය සාධකයක්. හරි. දැන් ඒකත් ලැබුගින්නක් ඇති වෙන්න පුළුවන් ඒක ආකාරයක්. මානව කටයුතු. මිනිස්සු ගිහිලා ගිනි තියනවා ලැබුගිනි වෙන්න. අන්තිමේදී ඉඩම් අල්ල ගන්න ඕන කමද. එහෙනම් පිළිතුර 5 14 5 ඊළඟට 18 වෙනි එක හිමකඳු ප්‍රපතනය සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය වන්නේ කාර්මීකරණය යමහල් විදාහරණය නිසා ගෝලීය උණුසුම ඉහළ යාමක් ඇති වේ. දැන් හිමකඳු ප්‍රපතනය සම්බන්ධ සාවද්‍ය වැරදි කහන්නේ. කාර්මීකරණය යමහල් විදාහරණය නිසා ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ඇති වේ. ඔව්. ගන්න පුළුවන්. භූමිකම්පා නිසාද මෙම උපද්‍රව ඇති වේ. ඔව්. පොළව හෙල්ලෙනකොට අස්ථාවර බෑවුම් වල තියෙන හිම කුට්ටි පල්ලෙහාට කඩන් වැටෙන්න පුළුවන්. එක් කාලයකට පමණක් සීමා උපද්‍රවයක් වේ. එක් කලාපයකට එකත් හරි නේද? මොතරම් නෑ හිමකඳු. දේශගුණ විද්‍යාත්මක උපද්‍රවයකි. ඒකත් හරි. හරි. දේශගුණ විද්‍යාත්මක උපද්‍රවයක්. මෙම උපද්‍රව නිසා පරිසරයට වන හානි ඉතාමත් අඩුය. පුතා ඒකත් හරි. නෑ ඒක හරි කියලා ගන්නත් බෑ පරිසරයට වන හානිය. මම ඒක පැහැදිලි කරන්නම්. හරි. පරිසරයට වෙන හානිය ඇත්තටම වැඩි හිමකඳු ප්‍රපතනයෙන්. ඇයි එහෙම වැඩි කියන්නේ? ඔය පැත්තේ තියෙනවා මොකක්ද වෙනම පරිසර පද්ධතියක්. අපි ඒකට කියනවා මේ ද්‍රවක තුන්ද්‍රා පරිසර පද්ධතිය. ඒක තුන්ද්‍රා කියන්නේ තුන්ද්‍රා බියෝම ආශ්‍රිත පරිසර පද්ධතිය. එහෙම ගමුකෝ. තුන්ද්‍රා බියෝම ආශ්‍රිත පරිසර පද්ධතිය. ඒ පරිසර පද්ධති වලට වැඩිම බලපෑමක් ඇති වෙනවා මේ හිමකඳු ගොඩාක් වැටීම නිසා. ඒකේ ඉන්න වෙනම සත්තු වර්ග හිම වලහා, සීල් මත්ස්‍යයා, හිම නරියා, හිම බස්සා, හිම වෘකයා, කරිබුවා ඒ වගේ මහා සත්තු ප්‍රමාණයක් ඉන්න හරි අමුතු පරිසර පද්ධතියක්. ඒ පරිසර පද්ධතිය බලපෑමකට ලක් වෙනවා හිමකඳු ගොඩාක් වැටීමත් එක්ක. හරි. ඒවා දිය වෙනවා ඊට පස්සේ සත්තුන්ට වාස භූමි නැති වෙනවා. එහෙ තියෙනවා වෙනම ශාක වර්ග ස්ප්‍රූස්, පයින්ස්, හරි. සීඩර් ගස් ඒගොල්ලන්ට වාස භූමි නැති වෙනවා. ඉතින් ඒවා ගැටලු ගොඩක් තියෙනවා. ඒ නිසා පරිසරයට යම් හානියක් වෙනවා. වෙන්නේ නැහැ කියන්න බෑ අපිට. හරි. එහෙනම් මේක අපි වැරදි කියලා ගන්නවා. පිළිතුර 5. 18ට 5. 18 වෙනි එකට 5. ඊළඟට 19 ලෝකයේ දැන් අද අපි MCQ කතා කරන්නේ ස්වභාවික උපද්‍රව බියෝම ඒ ටික ආවරණය වෙන්න. හරි. දැන් මේ දවස් ටිකේ මේ සති දෙක තුනම අපි කතා කරේ මේවෙන් තමයි MCQ. මේ පාඩම් වලින්. ලෝකයේ සක්‍රීය යමහල් වලින් 65%කට වඩා පිටා ඇත්තේ. පරිපැසිෆික් ගිනිවලල්ල තුලනේ. ඒක හරි. මේක වැරදි. මේවා ඔබ දන්නවනේ මේවා සාමාන්‍ය දේවල් අපි මෙන්න පරිණත වෙලා තිනවා. පිළිතුර 1. 60%කට වඩා ගිනිකඳු තියෙන්නේ පරිපැසිෆික් ගිනිවලල්ල තුල. පරිපැසිෆික් කලාපය කියලා කියන්නේ 20 නායම් සඳහා බලපාන භෞතික සාධකයක් නොවන ප්‍රකාශය වන්නේ වර්ෂාපතන තීව්‍රතාවයේ භෞතික සාධකයක්. භූමිකම්පා භෞතික සාධකයක්. බෑවුම් අනුක්‍රමයේ භෞතික සාධකයක්. පාසාන ජීර්ණයේ භෞතික සාධකයක්. අවදිමත් භූමි පරිහරණය කියන්නේ භෞතික සාධකයක් නෙමෙයි ඒක මානව සාධකයක්. පිළිතුර 4. ඒක ලේසි ප්‍රශ්නයක්. ඒක මානව සාධකයක්. ලෝකයේ කාන්තාර බියෝමය හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය. කාන්තාර බියෝමය. වාර්ෂික වර්ෂාපතන ඉතාමත් අඩුයි. හරි. මිලිමීටර 250කට වඩා අඩුයි. වියලි තත්වයට ඔරොත්තු දෙන ශාක හා සත්ත්ව විශේෂ දැක්ගත හැකිය. ඒකත් හරි. ඒ අධික ශුෂ්කතාවයට ඔරොත්තු දෙන විදිහට ශාක හැඩ ගැහිලා. සත්තු හැඩ ගැහිලා. මම ඔයගලන්ට රිවිෂන් එකේ කියලා දුන්නා මේ සත්තු හා ශාකවල හැඩ ගැසීම. අද ප්‍රශ්නෙට උත්තරයකුත් ලිව්වනේ. ඒ කියන්නේ කාන්තාර කියන පාඩමේ යටතේ රචනා ප්‍රශ්නෙට උත්තරයකුත් ලිව්වා ශාක හා සතුන් කොහොමද මේ කාන්තාර පරිසරයට හැඩ ගැහිලා තියෙන්නේ කියලා. මේ කවුද මේ ඔටුවාව අරගෙන නේද? යාගේ අනුවර්තන ලස්සනට අපි කතා කරා ඒක. වැලි බොරළු හෝ සෛලමය භූමියක් වේ. ඔව්. වැලි බොරළු හෝ සෛලමය ගන්න පුළුවන්. දෛනික උෂ්ණත්ව අන්තරය ඉතාමත් පහළ මට්ටමක පවතී. පුතා ඒක හරිද? ඒක වැරදි නේද? දෛනික උෂ්ණත්ව අන්තරය කියන්නේ දවසකදී ඉහළම උෂ්ණත්වයත් පහළම උෂ්ණත්වයත් අතර වෙනස. අන්තරයෙන් වෙනස කියන්නේ ඒකයි. එතකොට කාන්තාරයක ওই වෙනස ඉහළයි. දහවලේදී අධික උණුසුමක්, රාත්‍රියේදී අධික සීතලක්. හරි. එහෙනම් මේක වැරදිනේ. දෛනික උෂ්ණත්ව අන්තරය පහළ නෙමෙයි ඉහළයි. උෂ්ණ කාන්තාර හා ශීත කාන්තාර වශයෙන් දෙවර්ගයක. ඒක හරියි. පිළිතුර 4. ඊළඟට
22 වෙනි ප්‍රශ්නය. භූමිකම්ප උපද්‍රවයට බහුලව මුහුණ දෙන රටවල් 3 ඇතුළත් පිළිතුර වන්නේ. උදා මේක ගොඩක් වැදගත් එකක්. මම මේක මේ හොඳ සෝස් එකකින් ගත්තේ. භූමිකම්ප උපද්‍රවයට බහුලව මුහුණ දෙන රටවල් 3 ඇතුළත් නිවැරදි පිළිතුර. ලෝකේ වැඩිපුරම භූමිකම්පා මෙතෙක් ඇති වෙලා තියෙන්නේ චීනය. අපි හිතන්නේ වෙන රටක් කියලානේ. චීනය තමයි වැඩිපුරම භූමිකම්පා ඇති වෙලා තියෙන්නේ. දෙවනියට ඉන්දුනීසියාව. 3 ඉරානය. හරි. ඊට පස්සේ පස්වෙනි තැනට විතර තමයි ජපානය එන්නේ. එහෙනම් මේකේ පිළිතුර 1 2. පිළිතුර 2. පිළිවෙලට ගත්තම ඔහොමයි. වැඩිපුරම භූමිකම්පා ඇති වෙලා තියෙන රටවල් 4. රටවල් 3. චීනය, ඉන්දුනීසියාව, ඉරානය. පිළිතුර 22ට 2. හරි. මේවත් හරි. අනිත් දැන් හයිටි, තුර්කිය, නේපාල මේකත් හරි. මේවැර භූමිකම්පා ඇති වෙනවා. ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්තාන, නේපාල ඒකත් හරි. හයිටි, ඉරානය, ඉතාලිය ඒකත් හරි. ඔය රටවල් 3ට භූමිකම්පා ඇති වෙනවා. ඉන්දුනීසියාව, ජපානය, තුර්කිය ඒකත් හරි. රටවල් 3ටම භූමිකම්පා ඇති වෙනවා. හරි. නමුත් මෙතන අහන්නේ බහුලව මුහුණ දෙන රටවල් 3. වැඩිම රටවල් 3 පිළිවෙලින්. චීනය, ඉන්දුනීසියාව, ඉරානය. පිළිතුර 2. ඊළඟට එන්න 23 වෙනි ප්‍රශ්නය. තුන්ද්‍රා බියෝමය හා සම්බන්ධ සාබද්ධ ප්‍රකාශය. තුන්ද්‍රා බියෝමය සම්බන්ධයෙන් අහන්නේ. බියෝම අතරින් සීතලම බියෝමය වේ. ඒක හරි. නේ? බියෝම අතරින් සීතලම බියෝමය වේ කියන එක හරි. මොකද උෂ්ණත්වය ඉතාමත් අඩු වෙනවා. ඍණ මට්ටමට යන උෂ්ණත්වය. ආර්ක්ටික් තුන්ද්‍රා හා ඇල්පයින් තුන්ද්‍රා වශයෙන් කොටස් දෙකයි. ඒකත් හරි. ආන්තික සිසිල් දේශගුණික තත්ත්වයක් ඇත. ඔව්. ආන්තිකයිනේ පුතා. හොඳටම උෂ්ණත්වය අඩුයි. ඒ කියන්නේ ආන්තිකයි. තුනේ උෂ්ණතාව වැස්මක් ඇත. ඒකත් හරි. වසර පුරාම උෂ්ණත්වය හිමාංකයට වඩා අඩුයි. පුතා ඒක වැරදි. වසර පුරාම හිමාංකයට වඩා අඩුද? නෑ, මාස 6ක් විතර තමයි උෂ්ණත්වය හිමාංකයට වඩා අඩු වෙන්නේ. මාස 6කට වඩා 6ක් 7ක් විතර තමයි උෂ්ණත්වය හිමාංකයට වඩා අඩු වෙන්නේ. ඉතුරු මාස දෙකේ හිමාංකයට වඩා වැඩි වෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ ගිම්හානයක් එනවා. ඒකෙත් ගොඩක් වැඩි වෙන්නේ නැහැ. උෂ්ණත්වය 20 30 වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 3ක් 4ක් විතර වැඩි වෙනවා. හරි. රයිට්. හිමාංකයට අඩු වෙන්නේ නැහැ අවුරුද්ද පුරාම. ඒක වැරදි. 23ට 5. රයිට්. මේවා සුපිරි ප්‍රශ්න. ඊළඟට 24 තුන්ද්‍රා බියෝමවල ඇති පරිසර පද්ධති බලපෑමට ලක්වන ස්වභාවික උපද්‍රවයක් වන්නේ. තුන්ද්‍රා බියෝමවල ඇති පරිසර පද්ධති බලපෑමට ලක්වන ස්වභාවික උපද්‍රවයක් වන්නේ. මොකද්ද දරුවෝ? යමහල් විදහරණය තුන්ද්‍රා බියෝම වලට බලපානවද? තුන්ද්‍රා බියෝම වලට යමහල් විදහරණය බලපානව නේ පුතේ. ඇයි බලපාන්නේ? යමහල් විදහරණයත් එක්ක පහළ වායු ගෝලය තුල උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට තුන්ද්‍රා බියෝම වල තියෙන අර අයිස් කුට්ටේ දිය වෙනවා. අයිස් වැස්ම දිය වෙනවා. එතකොට මේ තුන්ද්‍රා පරිසර පද්ධති මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න පුළුවන්. බලපෑමට ලක් වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක හරි උත්තරේ. හරි. දැන් සුනාමි බලපාන්නේ නැහැ එහෙට. නියඟ එහෙට බලපාන්නේ නැහැ. භූමිකම්පා එහෙට භූමිකම්පා යම් ආකාරයකින් බලපානවා. හරි. නායම් ලොකුවට බලපාන්නේ. මෙතන ප්‍රධාන පිළිතුර වෙන්නේ යමහල් විදහරණය. ස්වභාවික උපද්‍රවය. හරි. පරිසර පද්ධති බලපෑමට ලක් වෙන්න යමහල් විදහරණය බලපානවා. මේ දෙකත් හරි. නමුත් වඩාත් ගැලපෙන එක. ඕගලන්ට විභාගෙදී ඔය වගේ ප්‍රශ්න ඕන තරම් එවි. ඔයගොල්ලෝ හිතන්න එපා හරියටම උත්තර වලට යන්න පුළුවන්, තක්කෙට උත්තරේ ගන්න පුළුවන් ප්‍රශ්න විභාගෙදී කියලා. එහෙම එන්නේ නෑ දරුවෝ. හරි. එහෙම MCQ හදනවා ඇති අර MCQ ගොම්පාට් පොත්වල. හරි. MCQ 500 රුපියල් 500යි පොත. එහෙම පොත්වල ඇති. නමුත් විභාගෙදී නම් එහෙම හදන්නේ නෑ. විභාගෙදී ළමයට හිතන්න විදිහට මාර හිතන්න විදිහට MCQ හදන්නේ. ඒ කියන්නේ හිතන්න වෙනවා. වැඩිපුරම බලපාන සාධකය මේකද අරකද අර කරෝල කැලලට පොල් කැලලට මීයට වෙච්ච දේ තමයි වෙන්නේ. මේකද ඔය වගේ ප්‍රශ්න හදනවම තමයි විභාගෙදී. හරි. ඕක ආර්ථික විද්‍යාව පේපර් වල වැඩි. හරි. දේශපාලන විද්‍යාව පේපර් වල වැඩි. අපේ විෂය ටිකක් අඩුයි ඒක එහෙමනම්. අනිත් ඒවාට සාපේක්ෂව. නමුත් අපේ එකේ තියෙන ඔය වගේ ප්‍රශ්න සැහැෙන්නේ. පැහැදිලිද? රයිට්. ඒ කියන්නේ 3ක් අයින් කරતા පැහැදිලිව. 2ක් අයින් කරන්නම බෑ. ඒ දෙකෙන් කෝකද කියලා හිතා ගන්න බෑ. හරි. එහෙම ප්‍රශ්න තියෙවි. ඉතින් ඒකට හොඳට හිතන්න. හරි. හැබැයි හිතනවා කියලා කාලේ නාස්ති කරගන්නත් එපා. චුට්ටක් වෙලා හොඳට කියවන ප්‍රශ්නය. කියවලා චුට්ටක් වෙලා බලලා එන්නෙම නැත්තම් ඊළඟ ප්‍රශ්නෙට යන්න. කරගෙන යන්න. ආයි දෙවෙනි මට එනවනේ. ඊට පස්සේ ආයි පොඩ්ඩක් හිතන්න. දැන්
මුලින් අර ඔළුවට දාගෙන තියෙන නිසා ඔයා වෙන ප්‍රොඩක්ට් කරාට ඔළුවත් බලනවා අරකට උත්තරේ මොකද්ද කියලා ආයෙ පොඩ්ඩක් හිතනවා එයා. හරි. ඒ නිසා වටයක් ගිහිල්ලනකොට සමහරට ආයෙ උත්තරේ එන්න පුළුවන්. මොකක් හරි වෙන පදනමක් මත මෙන්න මේක ගන්න පුළුවන් කියලා එන්න පුළුවන්. හරි. හැමතිස්සෙම උත්තරයකට යන කලින් දෙතුන් පාරක් හිතන්න. දැන් ඕගොල්ලෝගේ සිහිය කියන එක නම් හරිම අඩුයි. දැන් වෙබ්සයිට් එකේ ඔයාලට පාස්වර්ඩ් එක මතක නැහැ. දැන් මගෙන් දවසකට දැන් ගිය සති 50ක් විතර මගෙන් ආයෙ අහන පාස්වර්ඩ් එක. ඒතර මම මේ 50 දෙනාටම පාස්වර්ඩ් එක රීසෙට් කර කර යවන්න ඕන. මතක නැති වුණා. ඒක අමාරුනේ පුතා වෙබ්සයිට් එකේ මගේ කාලේ විශාල නාස්තියක් නේ. පැය 3ක් විතර පැය 4ක් විතර යනවා ඔය ඒ දේවල් ටික කරන්න. ඊට පස්සේ සමහර දරුවන්ට මේ ඕගලන්ට ඉංග්‍රීසි තේරෙන්නේ නැද්ද පොඩ්ඩක්වත්? දැන් අරකේ වැටෙනවා your account has not been approved කියලා. ඒක මේ එවන් නැතුව මට කියනවා සර් මට තාම වෙබ් එකට යන්න බෑ මේ පාස්වර්ඩ් එක වැරදි කියලා. පාස්වර්ඩ් එක වැරදි කියලා නෙමෙයිනේ ඇවිල්ලා තියෙන්නේ මැසේජ් එක. your account has not been approved. ඔයාගේ account එක තාම approve කරලා නැහැ. හරි. ඉතින් ඒ වගේ වචනයක්වත් කියාගන්න පුළුවන් වෙන්න ඕන දැන් A level කරන ළමයි. එහෙම නැත්නම් ඕගොල්ලෝ ඉංග්‍රීසි ටික හදාගන්න. නැත්නම් ඕගොල්ලන්ට ඉදිරියට යන්න අමාරු වෙනවා දරුවෝ. හරි. මම කියන්නේ ඕගොල්ලන්ට අවංකවම කියන්නේ. මට බොරුවට ඕගොල්ලන්ට මේ නිකන් බොරු මේ මුරුංගත් එක තියන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. ඒ නිසා දෙයියන්ගේ නාමයෙන් ඕගොල්ලෝ ඉංග්‍රීසි ටික හදාගන්න. මොකද විශ්වවිද්‍යාලයට ගියාම ඕන වෙනවා. දැන් ඕගොල්ලන්ට මම අර කියනවානේ මේ රැකියා ඉලක්කත කරගත්ත පාඨමාලා ගොඩක් තියෙනවා කියලා. හරි. ඒ රැකියා ඉලක්කත කරගත්ත පාඨමාලා අනිවාර්යයෙන්ම මොකද්ද? ඔව් මයික් ඔන් කරේ. ඒවට යන්න සමහර ඒවාට යන්න ඉංග්‍රීසි ඕන. හරි O level ඉංග්‍රීසි ඕන. එහෙම තියෙනවා. පැහැදිලි නේ පුතා? right. එතකොට මේ ඒ ටික හදාගන්න නිසා දැන් ඒව හදන්න වෙලාවක් නෑ. දැන් විභාගේ මේ මාස 3 මහන්සලා මේ විභාග ඉවර කරගන්න කුඹුලි. මේක ලිව්ව ගමන් O level ගණිතයට ඉංග්‍රීසි වලට සී සාමාර්ථ නැත්නම් ඒ සැරේම දාලා එවලෙම දාලා ආයි ලියන්න. එතකොට ඕගොල්ලන්ට විශ්වවිද්‍යාලේ පොත ඇප්ලයි කරන්න එනකොට ගණිතය ඉංග්‍රීසි කම්ප්ලීට් වෙලා තියෙයි. එතකොට ඔයාලට පුළුවන් අර එක එක කෝසස් වලට දාන්න. හරි. පාඨමාලා ගණනාවක් තියෙනවා දාන්න පුළුවන්. ලෑන්ඩ්ස්කේපින්, ආකිටෙක්චර්, ඊළඟට ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්. හරි. ඊළඟට පරිවර්තන අධ්‍යයනය. ඊළඟට භාෂා මේ ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට්. සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය. ඊළඟට තොරතුරු තාක්ෂණය, තොරතුරු පද්ධති කළමනාකරණය. හරි. කාර්මික තොරතුරු විද්‍යාව. ඊළඟට තව තියෙනවා භූගෝලීය තොරතුරු විද්‍යාව, මානව සම්පත් සංවර්ධනය. හරි. සාමය හා ගැටුම් නිරාකරණය. හරි. ඔය වගේ ඔක්කොම 22ක් තියෙනවා. කෝසස් 22ක් තියෙනවා. හරි. ඒ 22 මට ඕනම් පෙන්වන්න පුළුවන්. මම මේ ස්ලයිඩ් එකක් හැදුවා මේ 2023 ළමයින්ට පෙන්වන්න. මේ කෝසස් 22ක් තියෙනවා. ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් ආර්ට්ස් කරන ළමයින්ට. ඒ විශ්වවිද්‍යාලයේ ඒ හැරුණාම A level සමත් වෙන ඔබට ජාතික උසස් අධ්‍යාපන ඩිප්ලෝමා ඒ කියන්නේ HND එකේ දාන්න පුළුවන් තව 6ක් තියෙනවා. එතන එනවා ආයි ටුවරිසම් එනවා එතනින්. ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් එනවා. හරි ඔහොම එතනත් ඒ වසර අවුරුදු 3 4 වගේ කාල සීමා ඇතුලේ කරන්න මේවා 6ක් විතර තියෙනවා. හරි. ඊට අමතරව ඔයාලට ඒකත් බැරි වුණොත් ඔයාලට S3ක් දාගත්තොත් software engineering උනක් කරන්න පුළුවන්. හැබැයි ඒ කරන්න වෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල. NSPM, NIPM, SLIT එක, Horizon එක, ICBT එක, හරි ඔය වගේ private university වල ඔයාලට පුළුවන් software engineering, data sciences ඊට පස්සේ ඒකේ තව තියෙන ගොඩක් ඔය ICT පැත්තේ ගොඩක් ඒවා තියෙනවා, management පැත්තේ තව ගොඩක් ඒවා තියෙනවා. ඒ courses 50කට වඩා තියෙනවා. ආර්ට්ස් කරන අයට කරන්න පුළුවන්. හැබැයි S3ක් තියෙනවා. S3කට වඩා උඩ තියෙනවා. හරි. දැන් ඔයගලන්ට S3 S එකක් ගන්න එක මහගේමක් නෑ. හරි. මං කියන්නේ හැබැයි ඒවට ලක්ෂ 17ක් විතර යනවා. හරි. දැන් ඔයාලගේ අම්මලා තාත්තලා ලක්ෂ 17ක් නෑනේ. ඒ නිසා හොඳම පාර මේක. මේක හරියට කොට දාගෙන අර ගවර්න්මන්ට් යුනිවර්සිටි එකේ ෆ්‍රී දෙන ඩිග්‍රී එකට යන්න උත්සාහ කරන්න. නැත්නම් ඔයාලට ලක්ෂ 17ක් වියදම් කරන්න අම්මලට සල්ලි නැහැ. 17ක් කොට ඔගේ ලක්ෂ 20ක් 25ක් විතරම යනවා. ඔක්කොම වියදම. හරි. පැහැදිලිද? මං කියන්නේ ඔයාලට තේරෙනවා ඇති. මං කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ නිසා ඕගලන්ට පොතේ ජීවිතේ ජය ගන්න ඕන තරම් පැති තියෙද්දි නිකන් ඔහේ කාලකන්ණි වෙලා යන්න එපා. ඒ ලෙවල් හරියට කොට දා ගන්න තු. හරි.
අර යුනිවර්සිටි එකෙන් හඳුන්වලා දීලා තියෙන BSc degree හැම එකකටම ඉහළ ඉසඩ් අගයක් තියෙන්න ඕනේ යන්න. මොකද ඒවට යන්න දැන් පොර කරනවා. සයන්ස් මැත්ස් කරන කට්ටියත් ඒවට ඇප්ලයි කරනවා. කොමර්ස් කරන අයත් ඒවට ඇප්ලයි කරනවා. මොකද ඒගොල්ලන්ටත් ඒවට එන්න පුළුවන්. ඒතර ආර්ට්ස් කරන අයට ඒවට යන්න නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ ඉසඩ් අගය වැඩි වෙන්න ඕන. ඉසඩ් අගය වැඩි කෙනෙක් ඒක ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරගන්නවා. හරි. අඩු ඉසඩ් අගයකින් ඉල්ලුවට ඒගොල්ලෝ සිලෙක්ට් කරගන්න රිජෙක්ට් වෙනවා. ඉසඩ් අගය වැඩි කරගන්න මොකද්ද කරන්න ඕන? ඔයගොල්ලෝ කරන මේ විෂයන් තුනට උඩරිම ලකුණු වලට යන්න. උඩරිම ලකුණු වලට 75 හරි උඩරිම 75න් උඩට යන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට යන්න පුළුවන්. ඉතින් ලෝ ෆැකල්ටි ආර්ට්ස් ෆැකල්ටි හැරුණාම ඔයගලන්ට සෑහෙන යන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒවා මම කියන්නේ අතහැර ගන්න එපා. හරි. ජීවිතේ ජය ගන්න පුළුවන්. දැන් ඔය සමහර කෝසස් ඔය තියෙන ලිස්ට් එකේ 22ක් තියෙනවනේ ඔක්කොම. ඔය 22කින් සමහර ගොඩක් ඒවට මෙහි කරාම වෙන රටක රැකියාවකට යන්න උනත් අවස්ථාවක් දෙනවා. මොකද ඒවා ඔක්කොම වෘත්තීය පාඨමාලා. ඒවා ඇකඩමික් ඒවා නෙමෙයි. වෘත්තීය පාඨමාලා කියන්නේ කෙලින්ම ඒක ඉවර වෙච්ච ගමන් කෙලින්ම වෘත්තියට පිවිසෙන්න පුළුවන්. දැන් ඇකඩමික් පැත්තේ එහෙම නැහැ. ඇකඩමික් පැත්තේ කරාම ඊට පස්සේ ඒකෙන් ආයෙ එක්සෑම් ලියලා පරිපාලන පැත්තට යන්න එහෙමනේ යන්න ඕන. දැන් වෘත්තීය පාඨමාලාවක් කරාම තියෙන chance එක ඒක ඉවර වෙච්ච ගමන් කෙලින්ම වෘත්තියකට යන්න පුළුවන්. දැන් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඩිග්‍රී එක කරා නම් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඩිග්‍රී එක ඉවර වෙනකොටම ඇසිස්ටන්ට් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් විදිහට යන්න පුළුවන් වැඩ කරන්න. ෆීල්ඩ් එකේ. ඇසිස්ටන්ට් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්. හරි. ඒ වගේ chances තියෙනවා. ඉතින් මම ඒකයි ඔයාලට හැමදාම කියන්නේ මේවා අපිට ඒ කාලේ කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. හරි. කියලා දෙන්න හිටියෙත් නැහැ. ඔය වගේ කෝසස් තිබුණෙත් නැහැ අපිට තෝරන්න. පැහැදිලිද? ඉතින් ඔයාලට දැන් මෙච්චර මේ අවස්ථාව තියෙද්දි ඇයි උඹලා නිකන් කාලකන්ණි වෙලා යන්නේ? හරි. right. හරි. එතකොට මේ හරි. ඊළඟට දේශීය දැනුම කියලා එකකුත් තියෙනවා මේ අලුත් ඩිග්‍රී එකක් හඳුන්වලා දුන්නා. දේශීය දැනුම. ඒකත් හොඳයි. දේශීය දැනුම. මම හිතන්නේ ගම්පහ ආයුර්වේදෙද කොහෙක් කරන්නේ. ඔය ආයුර්වේද ගම්පහ. right? හරි. වික්‍රමාරච්චි මම හිතන්නේ ඒකෙන් කරන්නේ. ඒක තමයි අවසානට එකතු වෙච්ච විශ්වවිද්‍යාලය. වික්‍රමාරච්චි ආයුර්වේදේ. right. එතකොට මේ 25 වෙනි ප්‍රශ්නය පෘථිවි කබල හා සම්බන්ධ උපද්‍රව පමණක් ඇතුළත් පිළිතුර වන්නේ. උදා පෘථිවි කබල හා සම්බන්ධ උපද්‍රව පමණක් ඇතුළත් පිළිතුර. මොකද්ද? පෘථිවි කබල හා සම්බන්ධ භූමිකම්පා සුනාමි, භූමිකම්පා ලැබුගිනි, භූමිකම්පා ගම් වතුර, භූමිකම්පා හිමකඳු කඩා වැටීම, භූමිකම්පා අකුණුසැර. උදා ඔක්කොගෙන් භූමිකම්පා කියන එක හරිනේ. ඒක කබල හා සම්බන්ධ උපද්‍රවයක් කතා දෙකක් නෑ. හැබැයි අනිත් ඒවා බැලුවාම ලැබුගිනි කියන්නේ නෑ ගන්න බෑ. භූමිය හා කබල හා සම්බන්ධ එකක් නෙමෙයි. ඒක ජෛව ගෝලය හා සම්බන්ධ එකක්. ඒක ජෛව විද්‍යාත්මක දෙයක්. ඊළඟට හිමකඳු කඩා වැටීම ඒක වායු ගෝලය හා සම්බන්ධ එකක්. අකුණුසැර වායු ගෝලය සම්බන්ධයි. ගම් වතුර වායු ගෝලය සම්බන්ධයි. ඒ කියන්නේ ඒවා දේශගුණේ සම්බන්ධ උපද්‍රව. ගම් වතුර අකුණුසැර මේ හිමකඳු මේ හිමකඳු කඩා වැටීමත් ඒකත් එහෙම ගන්න පුළුවන්. ඒතර සුනාමි කියන එක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ ජලගෝලය තමයි. හැබැයි ඒක ඇති වෙන්නේ පොළව ඇතුලේ ඇති වෙන දෙදරුමක් නිසා, භූමිකම්පාවක් හින්දා. ඒ නිසා මේ දෙකම අපිට ගන්න වෙනවා කබල තුල ඇති වෙන උපද්‍රව විදියට. භූමිකම්පා සුනාමි පිළිතුර එක. දැන් ඕකේ මේක තිබුණා නම් හරියටම හරි. භූමිකම්පා යමහල් කියලා තිබුණා නම් ආයි දෙකක් නැහැ. එහෙනම් ඒක හරියට හරි. දැන් මේක තියෙද්දිත් භූමිකම්පා යමහල් තිබුණා නම් මොකක්ද තෝරන්නේ අපි? දැන් මේක තියෙනවා. භූමිකම්පා සුනාමි තියෙනවා. භූමිකම්පා යමහල් කියලා එකකුත් තියෙනවා. අපි මොකද්ද තෝරන්නේ? භූමිකම්පා යමහල් කියන එක තමයි අපි තෝරන්නේ. දැන් තේරුණාද ඔයගොල්ලන් තැනේ හැටි රැනේ ගහන හැටි? ඔන්න ඕක දැනගෙන හිටියත් විභාගයේ කොට දාන්න බෑ. තැනේ හැටි රැනේ ගහන්න ඕන. පැහැදිලිද? right. දැන් මෙතන තියෙන පිළිතුර අතරින් අපිට වඩාත්ම ගැළපෙන පිළිතුර භූමිකම්පා සුනාමි. right. ඊළඟට 26 අතීතයට සාපේක්ෂව වර්තමානයේදී මානව පරිසරයට සිදුවන හානිය බොහෝ සෙයින් අවම කර ගැනීමට හැකි වූ ස්වභාවික උපද්‍රවය වන්නේ. අතීතයට සාපේක්ෂව. උදා අතීතයේ ස්වභාවික උපද්‍රව හින්දා මිනිස්සු මිලියන ගණන් මිය ගියානේ. එක එක ස්වභාවික උපද්‍රව හින්දා. හැබැයි අතීතයේ මිය ගිය ප්‍රමාණයට සාපේක්ෂව වර්තමාන වෙනකොට ගොඩාක් අඩු කරගන්න පුළුවන් වෙච්ච උපද්‍රවය මොකද්ද? හානිය. යමහල් විදාරණය. යමහල් විදාරණය හරියට හරි කිව්වා දරුවා. හරි. දැන් නායයන් ගත්තාම අතීතයේ තුන අද වැඩිපුර වෙනවා ඊට වඩා. නියඟය වැඩිපුර වෙනවා එදාට වඩා. හරි. ගම් වතුර එදාට වඩා අද වැඩි වෙලා. මිනිස්සු තැනින් තලාවල හැමතැනම ගංගා නිම්නවල කොච්චර ගෙවල් හදාගෙන. දැන් කැලණි ගඟ දෙපස බලන්න කොච්චර ගෙවල්ද කියලා. අද එදාට වඩා වැඩි වෙලා ඒ උපද්‍රව. භූමිකම්ප
වැඩි වෙලා. හැබැයි මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. දැන් ඔය ස්වභාවික උපද්‍රව වල ගොඩක් වෙලාවට හානිය වැඩිපුර සිද්ධ වෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල. මේ අපි වාගේ දුප්පත් රටවල් වල. දැන් ලොකු ඉහළ රටවල් වල ජපානය ගන්නකො නිකන්. ඒ වගේ රටවල් වල ස්වභාවික උපද්‍රව වලින් වෙන හානිය එන්න අඩු කර ගන්නවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ තියෙන ඒ ප්‍රතිපත්ති ආපදා කළමනාකරන සැලසුම් හරි ඒ විධිමත් ක්‍රමවේද හරහා ඒගොල්ලෝ ඒක අඩු කර ගන්නවා. හැබැයි අපේ වගේ රටවල් වල එහෙම අවධානයක් නැති නිසා කියන්නේ එහෙම ඒව කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නැති හින්දා එන්න ඒවා වැඩි වෙනවා. හරි. අපි ඉතින් ওই තකරන් ටිකක් බෙදා දෙන ඒවා ඒවනේ කරන්නේ. කොන්ක්‍රීට් ටිකක් පාරට දාලා දෙන ඒවා ඒවනේ කරන්නේ. ඉතින් ඒවා ගැන හිතනකොට අර වගේ දේවල් ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒ නිසා අපේ රටවල උපද්‍රව වලින් වැඩ පිරස වැඩි ගොඩක් වෙලාවට මරණ පිරස. භූමිකම්පා කියන එකත් එදාට වඩා අද මිනිස්සු වැඩිපුර කියන්නේ ගෙවල් වැඩි ජනාවාස වැඩි ඉතින් හානි වැඩි එදාට වඩා. හැබැයි යමහල් විදාහරණ එදාට වඩා අඩු වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගන්න පොම්පෙයි. ඔයගලන්ට මතකද පොම්පෙයි? හරි. පොම්පෙයි වල මං හිතන්නේ 10 ගාණක් මිය ගියා. මිනිස්සු එහෙමම ගල් පිළිම වුණා. හරි. හාදු දෙදී හිටපු කට්ටිය එහෙමම හාදු දෙන ගමන්ම එහෙමම ගල් පිළිම බවට පත් වුණා. හරි. තේරුණාද? ආදරවන්තයෝ එහෙමම ගල් පිළිම බවට පත් වුණා. තමන්ගේ දරුවව අර ලාව ගෝද එනකොට මෙහෙම තුරුල් කරගෙන දරුවව එහෙමම දරුවයි අම්මවයි දෙන්නම ගල් වුණා ලාව වලට අවු වෙලා. ගල් වුණා. හරි. ඒ ගල් මේ ගල් පිළිම වගේව තාම තියෙනවා මේ විසුවියස් වල. විසුවියස් කියන කන්දනේ විදාහරණය වුණේ පොම්පෙයි නගරය යට වෙන්නේ. ඒතර ඒ කාලේ මිනිස්සුන්ට දැනුවත් භාවයක් තිබුණ නැහැ. අතරම මේ උපද්‍රවය ගැන. හැබැයි අද ගිනි ගන්ධක් විදාහරණය වෙලා මිනිස්සු මැරෙන්නේ නැහැ. මැරෙන්නෙම නැත්තර. මොකද අද මිනිස්සු මේ උපද්‍රවය ගැන දන්නවා. මිනිස්සු මේ උපද්‍රවයෙන් ඈත් වෙලා ඉන්නේ. පැහැදිලිද? ඇත්තටම අපිට හානි ගොඩක් අවම කරගන්න පුළුවන් වෙච්ච උපද්‍රවයක් තමයි යමල් විදාහරණය. අනිත් ඒවා නම් අපිට තාම එහෙම ලොකු අවම කිරීමක් කරගන්න හැකි වෙලා නැහැ. පිළිතුර 5 26ට 5 26 දැන් මේ ගිය සතියේ යමහලක් විදාහරණය වුණා. ඒකෙන් කවුරුත් මැරුණා නැහැ. හරි. ඒවට උදාහරණ 27 සමාජ සේවා සහ වනිතා කටයුතු අමාත්‍යාංශයේ යටතේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිහිට වූයේ 1996 වසරේ 1996 වසරේ තමයි මුලින්ම මේක පිහිටවන්නේ. ඊට පස්සේ හැබැයි ඒක සක්‍රිය වෙලා තිබුණ නැහැ ගොඩක්. ආයේ සක්‍රිය ආයතනයක් විතර මේක පිහිටවන්නේ 2005 තමයි ආයේ මේක සක්‍රිය ආයතනයක් විදිහට අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් යටතේ නැවත පිහිටවන්නේ. හරි. එතකොට අමාත්‍යාංශයක් වෙනත් වෙනවා. දැන් මුලින්ම මේ ජාතික වනිතා කටයුතු අමාත්‍යාංශය මොකටද දැම්මද මම දන්නේ වනිතා එක ආසේ මේක ආපදා කළමනා කරන්නේ. හරි. ඒකත් නිකන් ආපදාවක් වගේ හිතුවක් දන්නේ නැහැ. රයිට්. එතකොට මේ ඊළඟ එක ශ්‍රී ලංකාවේ ජාතික ආපදා කළමනාකරණ ජාතික සභාවක් පිහිටවන ලද්දේ. ජාතික සභාව පිහිටුවේ 2005 වසරේ. ඇත්තටම ලංකාවේ ආපදා කළමනාකරණය ගැන ලොකු අවධානයක් යොමුනේ 2004 සුනාමියෙන් පස්සේ. එතකන් ලංකාවේ කට්ටියට එහෙම ආපදා කළමනාකරණය කියන ගැන නිකන් පොඩි මේ අර අපි කියන්නේ ඒකට ලොකු කැක්කුමක් තිබිච්ච එකක් නෙමෙයි ඒක. ලොකු මේ අවධානයක් යොමු වෙලා තිබිච්ච පැත්තක් නෙමෙයි ආපදා කළමනාකරණය කියන එක. හැබැයි 35000ක් විතර මේ යනකොට සුනාමියෙන් අන්න අපේ බලධාරීන්ගේ අසරුණා නෑ ආපදා කළමනාකරණය කළ යුතුයි. මේ මිනිස්සු ටික මෙච්චර මැරුණේ අපි ආපදා කළමනාකරණ සැලැස්මක් අපිට නොතිබිච්ච නිසා. හරි සුනාමි පූර්ව අනතුරු ඇඟවීමක් අපිට නොතිබිච්ච නිසා. එනිසා අපි ලෝකයේ ආපදා කළමනාකරණ චක්‍රවලට එකතු වෙලා අපිත් වැඩ කරගෙන යන්න ඕන. එන් අන්නේ සංකල්පය ඔළුවට ආවේ 2004න් පස්සේ. ඊට පස්සේ තමයි ගොඩක් ඔය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පිටවල අධ්‍යක්ෂක ජනරාල්වරු දාලා හරි අලුත් කළා මේකට ඊපස්සේ මේ ජාතික සභාවක් පිටවල ආපදා කළමනාකරණ පිළිබඳව වැඩ ගොඩක් කරා ඊට පස්සේ. හරි. ඊට කලින් කරේ මොකක් හරි උපද්‍රවයක් වුණාම ගිහිල්ලා කන්න බොන ටිකක් දෙනවා, වියලි සලාක ටිකක් බෙදලා දෙනවා එච්චරයි. හරි. ආපදා කළමනාකරණයක් කියලා එකක් තිබුණේ නැහැ. හැබැයි දැන් ඒක තියෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ 28ට 3. 29 ආපදා කළමනාකරණයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් කාර්යපාලයක් නොවන්නේ. ආපදා කළමනාකරණයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි කාර්යභාරයක් නොවන්නේ. ඉවත් කිරීම හා මුදා හැරීම. මුදා ගැනීම. ඒක හරියි. ආරක්ෂක සහන කඳවුරු ආහාර සැපීම. ඒකත් හරියි. හරි. ඊළඟට පුනරුත්ථාපන සහ ප්‍රතිරාස්කරණ. ඒකත් හරියි. සෞඛ්‍ය හා සුපසාදර පහසුකම්. ඒකත් හරියි. ආපදා කළමනාකරණ ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කරන්නේ නැහැ. ඒක කරන්නේ DMC. මේකේ තියෙන වෙනම යුනිට්ස්.
ඒ කියන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තමයි ඒක කරන්නේ. ප්‍රතිපත්ති හදන ඒවා ක්‍රියාත්මක කරන්න සහාය දෙන එක තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කරන්නේ. හරි. ඒවා ක්‍රියාත්මක කරන්න සහාය දෙනවා. ප්‍රතිපත්ති සැලසුම් සකස් කරන්නේ නැහැ. හරි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. දැන් මේක තව ඉස්සරහට අපිට ලබන සතියේ MCQ ගොඩක් කතා කරන්න තියෙනවා ආපදා කළමනාකරණ යටතේ. ඉතින් මේවා හොඳ MCQ. මේවා අර විභාගයට එන වර්ගයේ MCQ නෙමෙයි නැතු මේ සංඛ්‍යාව වැඩි කරන්න හදපු MCQ නෙමෙයි. හරි. එසම මේ MCQ කරන්න ඔය වෙන බයිලා ගහන්න එපා පොත් අරගෙන. හරි රයිට්. ඊළඟට ඊළඟට අද තියෙනවා අපිට අරුණැල්ල ප්‍රශ්න පත්‍රය. මේකේ උත්තර ටික කියන්නද මුලින් ඉඳලා? උත්තර ටික මුලින් ඉඳන් කියන්නද? හරි. 1ට 2 2ට 2 3ට 3 4ට 4 5ට 5 6ට 4 7ට 5 8ට 5 9ට 4 10ට 1 11ට 2 12ට 5 13ට 2 14ට 4 15ට 5 16ට 4 17ට 5 18ට 5 19ට 1 20ට 4 21ට 4 22ට 2 23ට 5 24ට 1 25ට 1 26ට 5 27ට 1 28ට 3 29ට 5 right ගොඩනේ වැඩි right ඊළඟට එන්න අරුණැල්ල පුතා මේක ඔයගලන්ට ගෙදරදි කරන්න තමයි ගොඩක් වෙලාවට දෙන්නේ අපි මේකේ සංචාරක කර්මාන්තයට අදාළ කෙටි ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ ඒ නිසා මම මේකට උත්තර දෙන්නේ නැහැ සංචාරක කර්මාන්තේ මම ඔයගලන්ට ටියුට් එක කරා තියරි පන්තියේ මේකට සම්පූර්ණම තියරි නෝට් එකේ තියෙනවා වීඩියෝ එක වෙබ්සයිට් එකේ තියෙනවා වෙබ්සයිට් එකෙන් බැලුවොත් මේක ලියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ ඒ නිසා මේක ගෙදර ලියන්න සංචාරකයා යන්න නිර්වචනය කරන්න හරි සංචාරකයා යන්න නිර්වචනය කරන්න 2017 සහ 18 වර්ෂයට අදාළව ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන රටවල් 4 නම් කරන්න. ඔව් ඔක්කොම කියලා දීලා තියෙන තියරි පන්තියේ තියරි නෝට් එකෙන් ලියන්න පුළුවන් මේවා. ඒකයි මම මේවට උත්තර දෙන්නේ නැත්තේ. හරි. ශ්‍රී ලංකාවේ ඇති සංචාරන ප්‍රභේද වර්ග 5 නම් කරන්න. මේක පුළුවන් ඔයගලන්ට. හරි. මේ ප්‍රශ්න වලින් ඇත්තම කරන්නේ ඔයගලන්ට අර තියරික පොයින්ට් ෆෝම් එකෙන් මතක තියාගන්න කරන වැඩසටහනක් තමයි මේක. හරි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නවශේෂ 4ක් නම් කරන්න. දැන් මේකම විභාගෙට එන්න පුළුවන් නවශේෂ 3ක් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. සංචාරක කර්මාන්තයේ හිතකර ආර්ථික බලපෑම් 3ක් නම් කරන්න. ඔය පස්සෙම විභාගෙට එන්න පුළුවන් සංචාරක කර්මාන්තයේ හිතකර ආර්ථික බලපෑම් 3ක් විස්තර කරන්න. මම තියරි ටෝන් නෝට් එකේ විස්තර කරලා දීලා තියෙනවා. ඔයගලන්ට පොයින්ට් තුන මතක තියාගන්න විතරයි මේක දෙන්නේ. හරිද? ඔය හැම පාඩමකම මේ විතර මම දුන්නා ඔයගලන්ට. සංචාරක කර්මාන්තය නිසා ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන අහිතකර බලපෑම් 5ක් නම් කරන්න. පුළුවන් ඔයාලා. දීලා තියෙනවා මම කෙලින්ම ගෙඩිය පිටින් ඒක හැමෝම ලියන්න තියෙන තියරි පන්තියේ දීප එක. එහෙම පිටින්ම ලියන්න. හරි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නගා සිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග 4ක් නම් කරන්න. කෙලින්ම මම දීලා තියෙනවා පොයින්ට් එක විස්තරය. තියරි නෝට් එක එහෙමයි දීලා තියෙන්නේ. මෙහෙම පොයින්ට් එක දීලා තියෙනවා. ඒක විස්තර කරලා දීලා තියෙනවා. දෙවෙනි පොයින්ට් එක විස්තර කරලා දීලා තියෙනවා. හරි. තුන්වෙනි පොයින්ට් එක විස්තර කරලා දීලා තියෙනවා. ඕක ඔහොමම ලියන්න විභාගෙදී. පොඩ්ඩක් වෙනස් කරන්න එපා. හරි මම දීලා තියෙනවනේ ඔයගලන්ට හදලා කරලා. සංචාරක කර්මාන්තයේ හිතකර ආර්ථික බලපෑම් 3ක් නම් කරන්න. පුළුවන්. සංචාරක කර්මාන්තය නිසා ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන අහිතකර බලපෑම් 5ක් නම් කරන්න. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නගා සිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග 4ක් නම් කරන්න. හරි. සංචාරක කර්මාන්තයේ අහිතකර බලපෑම් අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග 4ක් නම් කරන්න. පුළුවන්. මෙන්න මේ ප්‍රශ්න ටික පුතා ගෙදරදී ලියන්න. මාවලට පහුගිය සත් දෙකේ ප්‍රශ්න දෙන්න බැරි වුණා අතරම. ඒ නිසා ඒ සත් දෙකත් අල්ලලා ප්‍රශ්න 3ක්ම දුන්න මේ සතියේ. මේ පාඩම් අපි රිවිෂන් එකේ කතා කරලා ඉවරයි. උත්තරත් ලියලා ඔක්කොම කරලා ඉවරයි. දැන් මේ ආයි දෙන්නේ ඇයි? ආයි දෙන්නේ ඔයාලට මතකයෙන් ආයි ලියන්න මේවා. නැත්නම් අමතක වෙලා යාවි. පාසන් නිර්මාණය වන ආකාර කෙටියෙන් හඳුන්වන්න. ඒක පුළුවන්. හරි.
ඒ ටික පුළුවන් ඔක්කොම මේ ප්‍රශ්න ටික ඔයාලට පුළුවන් කරන්න. ඒවා අපි කළා තියෙනවා පන්ති ඇතුලේ සාකච්ඡා කරලා තියෙනවා. විනාඩි 35ක් 40ක් අරගෙන ලියන්න තනියම ගෙදරදී. මේකත් පුළුවන් දෙවෙනි ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්නේත් පුළුවන් කාස්ට් බූරක් මේ අනු කුමක්ද ඒකත් පුළුවන්. ස්වභාවික උපද්‍රවය ආපදාව ඒකත් පුළුවන්. ආපදා කල්පනාකරන චක්‍රයේ රූප සමනක් ආදර විස්තර කරන්න ඔය ටික පුළුවන්. හරි. රයිට්. එතන ලකුණු 4යි. මේ ප්‍රශ්න 4යි ඒ ටික කරා. හරි. අද අපි MC මේ මොනවද මේ මෙට්‍රික්ස් ඉතිය ප්‍රශ්න කතා කරනවා. අද අපිට ඔයගලන්ට මම සිතියම් 12ක කට්ටලයක් ගෙදරට එවලා ඇති. සිතියම් 12ක් ඇති ඒකේ. ඒකෙන් අපි දැන්ට සිතියම් මං හිතන්නේ 3ක් කතා කරලා ඉවර කරානේ. 3ක් හෝ 2ක් කතා කරලා ඉවර කරා. අපිට ඊටු ටික දැන් කතා කරන්න තියෙනවා. අදත් අපි 3ක් 4ක් කතා කරමු. ලබන සතියක් කතා කරලා ඉවර කළා දාන්නේ. හරි. රයිට්. ඔයාලට පේන්න ඕන නිසා මම නික ලොක් කරේ මාව බලන්න ඕන නම් මේ පැත්ත ටච් කරා නම් මාව ලොක් කරලා බලා ගන්න පුළුවන් ඕන නම් බලන්න. හරි. රයිට්. මෙන්න මෙතන අපිට තියෙන්නේ අද. හැකිරාවනේ. හැබැයි අරකේ පොඩ්ඩක් අපිට ඉතුරු වෙලා තිබුණා නේ පොඩි දෙයක්. නැද්ද? ගීසතිකේ අපි ඔක්කොම ඉවර කරාද? ගීසතික කතරගම සිටීමේ ඉවර කරාද ඔක්කොම? කතරගම එකේ ඉවර කරාද ඔක්කොම? අපුතා. ඔව් සර්. ඒකේ ඔයගලන්ට හැබැයි පොඩි දෙයක් ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේක චුට්ටක් ලියා ගන්න මුලින්ම. අපි පරිමාණය විශාල කිරීමේ සහ කුඩා කිරීමේ වාසි ටග්ගල් ලියා ගන්න. විශාල කරන ලද සිතියමක වාසි කියලා ලියන්න. විශාල කරන ලද සිතියමක වාසි. ඒතන්ට ලියා ගන්න කී සතියකට. විශාල කරන ලද සිතියමක වාසි. පළවෙනි එක විශාල තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කළ හැකි වීම. විශාල තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කළ හැකි වීම. මේක මම කතා කරලා තියෙනවා.